එතකොට මේ අපි කොටස් දෙකක් විදියට ලිව්වට මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාවක කොටස් දෙකක්. පැහැදිලි? මේක මෙන්න මේ නිරීක්ෂණ දෙක අපිට ලැබෙන්නේ මේ සරල පරීක්ෂණයට අදාළව මේ නිරීක්ෂණ දෙක අපිට ලැබෙන්නේ සමස්ත රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදියට. පැහැදිලි? ඒ නිරීක්ෂණ දෙකට අදාළව ඒ සමස්ත රසායනික ප්‍රතික්‍රියාවේ කොටස් දෙකක් තමයි මේ හඳුනගන්නේ. සිංක් ධන දෙක බවට පත්වීම, හයිඩ්‍රජන් ධන හයිඩ්‍රජන් වායු බවට පත්වීම. හැබැයි මේ දෙක කොටස් දෙකක් විදියට හඳුනගත්තට එකම සමීකරණයේ කොටස්. ඒ නිසා මේ වගේ එකම සමීකරණයකට අදාළව අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් වලට අපි කියනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. අර්ධ ප්‍රතික්‍රියා. පැහැදිලි? එතකොට මේ සමස්ත ප්‍රතික්‍රියාවේ අර්ධ ප්‍රතික්‍රියා දෙක තමයි මේ අපි නිරූපණය කරලා තියෙන්නේ. එකක් සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා සිංක් ධන අයන බවට පත් වෙලා ද්‍රාවණගත වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන සිංක් තහඩුව මත රැඳෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් ධන අයන දෙකක් වෙනවා. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායු බවට පත් වෙලා ඉවත් වීම සිද්ධ වෙනවා. පැහැදිලි? එතකොට බලන්න ප්‍රධාන සමීකරණයට අදාළව ප්‍රධාන රසායනික සමීකරණයට අදාළව අපි හඳුනාගත්තා අර්ධ ප්‍රතික්‍රියා දෙක. මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන විදියට එකතු කරාම අපිට රසායනික සමීකරණය ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන් අපිට මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක. අර්ධ ප්‍රතික්‍රියාවකම දෙකක් තියෙනවනේ. මේ දෙක එකතු කරාම තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. ඔන්න මෙතන ඉඳන් හරි සාවධානයෙන් අහගන්න. හරි අවධානයෙන් අහගන්න. එතකොට මෙතනින් එහාට හම්බෙන හැමතැනක්ම හරිම ලේසි. මෙතන විද්‍යුත් රසායනික කෝෂය යටතේ වුණත්, විද්‍යුත් විච්ඡේදනයේදී වුණත්, ලෝහ විකාදනයේදී වුණත් අපිට හරි පහසුයි මෙන්න මේ සරල කරුණු හරියට අවබෝධ කරගත්තා. පැහැදිලි? එතකොට බලන්න මෙතනදී මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා කියලා අපි කිව්වනේ. තුලිත ආයනික ප්‍රතික්‍රියාවට අදාළ අර්ධ ප්‍රතික්‍රියා දෙක. එතකොට මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා අපිට තුලිත ආයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. පැහැදිලි? එතකොට ළමයි මේ අර්ධ ප්‍රතික්‍රියා දෙකට නම් දෙකක් තියෙනවා. එතකොට තුලිත ආයනික ප්‍රතික්‍රියාවට අදාළව පවතින අර්ධ ප්‍රතික්‍රියා වර්ග දෙක. පැහැදිලි? මේ වර්ග දෙකට අයිති වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට එකක් එක වර්ගයක නම් අනිත් දෙක අනිවාර්යයෙන්ම අනිත් වර්ගෙ වෙනවා. එක අර්ධ ප්‍රතික්‍රියා වර්ගයක් තමයි ඔක්සිකරණ. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මොකක්ද? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට අනිත් එක දැන් ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. තුලිත ආයනික ප්‍රතික්‍රියාවට අදාළව අර්ධ ප්‍රතික්‍රියා දෙක. ඒ දෙකෙන් එකක් මොකක්ද? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. අනිත් එක තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට තුලිත ආයනික ප්‍රතික්‍රියාව නිසා තමයි මේ සමස්ත ප්‍රතික්‍රියාව තමයි තුලිත ආයනික ප්‍රතික්‍රියාව කියන්නේ. ඊට අදාළව අර්ධ ප්‍රතික්‍රියා කියලා තියෙනවද? දෙකයි. ඒ අර්ධ ප්‍රතික්‍රියා දෙකෙන් එකක් අපි හඳුන්වනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. කරන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. අනිත් එක ඔක්සිහයන්න හරණ අර්ධ ප්‍රතික්‍රියාව. පැහැදිලි? දැන් ප්‍රශ්නයක් තියෙනවා. හරි, අර්ධ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. එතකොට මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. හරි. එතකොට ඒ දෙක එකතු කරාම තුලිත ආයනික ප්‍රතික්‍රියාව ලැබෙනවා. හරි. ප්‍රශ්නේ තමයි
මොකද්ද සර් ඔක්සිකරණාර්ථ ප්‍රතික්‍රියාව කියන්නේ? මොකද්ද ඔක්සිහරණාර්ථ ප්‍රතික්‍රියාව කියන්නේ? නම් දෙකක් තියෙනවා. හැබැයි මොකක්ද ඇත්තටම? right. ඔන්න බලන්නකෝ. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිකරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව මොකක්ද? ඔක්සිකරණ අර්ධ. එතකොට ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිහරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. මේක හරියට තේරුම් ගන්න ළමයි. මේවා තමයි බේසික් මේ මූලික දේවල් තේරුම් ගන්න නැතුනම තමයි මේ වගේ පාඩම් අමාරුයි කියන්නේ. ඒක හරියට පියවරෙන් පියවර පිළිවෙලට ඔලුවට දාගත්තම හරිය ලේසි. එතකොට තොලිත ආයනික ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඊට අදාළව තමයි අපිට නිරීක්ෂණ ලැබෙන්නේ. ඒ තොලිත ආයනික ප්‍රතික්‍රියාවේ ප්‍රධාන අර්ධ ගොඩනැගිලා තියෙන අර්ධ ප්‍රතික්‍රියා දෙකකින් අනිත් පැත්තට තරක කරොත් අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම අපිට ලැබෙනවා තොලිත ආයනික ප්‍රතික්‍රියාව. එතකොට මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක හඳුන්වන නම් දෙකක් තියෙනවා. එකක් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව, අනිත් එක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. පැහැදිලි? ඒකට අනිවාර්යයෙන්ම තොලිත ආයනික ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ඒකේ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව, අනිත් එක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එතකොට අපිට ප්‍රශ්නයක් ආවා මොකක්ද මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව? මොකක්ද මේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව? ඒකට අපි හැඳින්වීමක් කියනවා ඔක්සිකරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි. ඒකත් පිළිගන්න පුළුවන් කියමු. ඔක්සිකරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි. එතකොට දැන් තව ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් මොකද්ද ළමයි ඔක්සිකරණය කියන්නේ? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව දන්නේ නැති හින්දා ඒක තේරුම් ගන්න ගියා. ඒකෙදි හඳුනාගත්ත ඔක්සිකරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව හරි. ඔක්සිහරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව හරි. ඒතර මොකක්ද ඔක්සිකරණය කියන්නේ? මොකක්ද ඔක්සිහරණය කියන්නේ? පැහැදිලි? ඔක්සිකරණය කියන්නේ ළමයි ඔන්න තේරුම් ගන්න හොඳට ඔලුවට දාගන්න. ඔක්සිකරණය කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඔක්සිකරණය කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න පුළුවන් දෙන්නෙක්ගෙන්. එක්කෙනෙක් මේ හිතන්න මෙයා උදාසීන පරමාණුවක් ඈ. උදාසීන පරමාණුවකින් ඍණ E අපි ඉලෙක්ට්‍රෝනයක් ගමු. ඍණ E. පැහැදිලි? එතකොට හැදෙනවා මොකක්ද? ධන අයනයක්. නේද? හැදෙනවා මොකද්ද? ධන අයනය. එතකොට උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා අපි කොහොමද මෙහෙම ලියන්නේ නැහැ නේ ඍණ ලියන්නේ. එහෙනම් මොකද කරන්නේ? මේ පැත්තට දානවා ධන. තේරුණාද? එතකොට උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ධන අයන හදනවා නම් එතන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා මොකද්ද? ඔක්සිකරණය. මොකද්ද ඔක්සිකරණය? ඊට අමතරව පුතේ ඍණ ආයනයක් තියෙනවා. ඒක ඍණ ආයනයක් ගමුකෝ. එයාටත් ඉලෙක්ට්‍රෝනයක් දැන් ඍණ එකයි කියන්නේ මෙයාගේ ආරෝපණය. මෙයාගේ ළඟ ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි ගත්තම ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන එකක් වැඩිනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම මෙයාපත් වෙනව නැවත උදාසීන තත්ත්වය. පැහැදිලි? ඒතකොට ඍණ මේ පැත්තේ ලියන්නේ නැහැ. මේ පැත්තේ අපිට දන්නේ කියන්නේ. දැන් මේක උදාසීන පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරා නම් ධන දෙකයි. හරි? ඍණ දෙක අයනයකින් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරා නම් ආයත උදාසීන. පැහැදිලිද? එතකොට ළමයි ඔක්සිකරණයක් මේක අමතක කරන්න එපා. මේ අවුරුදු විභාගෙදිත් ආවා 2019 අපේ සාමාන්‍ය පෙළ විභාග ඔක්සිකරණය ඔක්සිහරණය හරියට තේරුම් ගන්න. පැහැදිලි? එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් සිදු වෙනවා නම් යම් ප්‍රතික්‍රියාවකදී ඒක මොකක්ද? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මම මේකට කෙටි ක්‍රමයක් ඊළඟට කියලා දෙන්නම්.
දැනට මතක තියාගන්න ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන්. උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා හදනව මොනවද? ධන අයන. ඍණ අයනයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා පත් වෙන මොන තත්ත්වයටද? උදාසීන තත්ත්වයට. මේ දෙකේදීම ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියන මොකක් කියලාද? ඔක්සිකරණයක් කියලා. පැහැදිලි? හොඳට මතක තියාගන්න මේක අතිශය වැදගත් මෙතනින් ඉස්සරහ හැමතැනකදී. ඔක්සිහරණය හඳුනා ගන්න මම කෙටි ක්‍රමයක් ඊළඟට කියලා දෙනවා. හැබැයි මේක විභාගෙට උත්තරේ තියෙන්න ඕනේ. පැහැදිලි? right. ඊළඟට ඔක්සිහරණය කියන්නේ මොකක්ද? ඔක්සිහරණය. පුතේ ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. යම් අර්ධ ප්‍රතික්‍රියාවක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සිදු වෙනවද? යම් අර්ධ ප්‍රතික්‍රියාවක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සිදු වෙනවද? එම අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණයට අදාළ. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නව නම් ඔක්සිහරණය. එහෙනම් ඔක්සිහරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණය වෙමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට අපි කතා කරා කලින් ඔක්සිකරණයක් වෙන්න පුළුවන් අවස්ථා කයන්න. කරණයක් වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ධන අයනයක් හදුවොත් ඔක්සිකරණය. ඍණ අයනයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා උදාසීන තත්ත්වයටපත් වුණොත් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවනේ. එන ඔක්සිකරණය. ඒ කියන්නේ අනිත් පැත්ත උදාසීන පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඒ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවනේ. මෙයා ඍණ අයනයක් බවටපත් වීම ඉලෙක්ට්‍රෝන ලබාගෙනනේ ලබාගත්තු ඍණ වැඩි වෙන නිසා ඍණ අයනයක්නේ. එහෙනම් උදාසීන පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයනයක් බවටපත් වීම ඔක්සිහරණය. අනිත් පැත්ත මොකක්ද? ධනාරෝපිත අයනයක් ධන අයනයක්. එයා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ධනයි කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. තව ඉලෙක්ට්‍රෝනයක් ගත්ත මොන තත්ත්වයකටපත් වෙන්නේ? උදාසීන තත්ත්වයටපත් වීම ඔක්සිහරණය. මේ තැන් දෙකේදී පුතේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් සිද්ධ වෙනවා නම් ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා නම් ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඔක්සිහරණය. එතකොට ඒකේ අවස්ථාව අපි කතා කරමු. මේක මතක තියාගන්න සරල ක්‍රමවේදයක් මම කියලා දෙන්න හදනවා. හැබැයි විභාගෙදී අහුවොත් ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියලා උත්තරේට ලියන්න ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්. ඔක්සිහරණයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. අපිට මේක හඳුනා ගැනීමේ පහසුව. ඔන්න බලන්නකෝ. සෝඩියම්. එමෙයා උදාසීන පරමාණුවක් අපි මෙහෙමයි ලියන්නේ. යාගේ අපි ඉහෙලින් තියෙන අංකය විදියට ගත්තොත් බිඳුව. ඒක ලියන්නේ නැද්ද? බිඳුවෙන් ඉඳ ලියන්නේ. බිඳුවෙන් ඉඳ ලියන උදාසීන පරමාණුක මෙතන ආරෝපණයක් නෑ. ධන හෝ ඍණ ආරෝපණයක් නෑ බිඳුව. ඒක අපි ලියන්නේ. පැහැදිලි? එතන අපි කියමු බිඳුවයි කියලා. සෝඩියම් ධන ගන්නකෝ. එතන මෙයාගේ ආරෝපණය කියමු ධන 1යි. මෙයාගේ ආරෝපණය බිඳුවයි. පැහැදිලි? අපි හිතන්න ඔක්සිකරණ අංකය කියලා සංකල්පයක්. මොකද්ද? ඔක්සිකරණ අංකය. ඒක ටිකක් සංකීර්ණයි. හැබැයි අපි අපේ මට්ටමට ගැලපෙන්න මේක හදාගමු. මෙන්න මේ ඉහළින් තියෙන අංකය. නැත්නම් ඉහළින් තියෙන අංකය. මෙතන කීයද? බිඳුවයි. මෙතන කීයද? ධන 1යි. ඔක්සිකරණ අංකය කියලා හිතන්න. මෙතන ඉහළින් තියෙන අංකය ඔක්සිකරණ අංකය කියලා. එතකොට සෝඩියම්ගේ ඔක්සිකරණ අංකය කීයද? බිඳුවයි. සෝඩියම් ධනගේ ඔක්සිකරණ අංකය කීයද? ධන 1යි. අපි ක්ලෝරින් ගමු. ක්ලෝරින් පරමාණු. මෙයාගේ මෙතන බිඳුවයි ඔක්සිකරණ අංකය බිඳුවයි. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන යක් ලබාගෙන මෙයා ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. දැන් මෙයාගේ මෙතන තියෙන අගය කීයද? ඍණ 1යි. එතන මෙයාගේ ඔක්සිකරණ අංකය ඍණ 1යි. පැහැදිලි? ඊළඟට මැග්නීසියම්. ඔන්න බලන්න. මැග්නීසියම්. දැන් මෙයා උදාසීන පරමාණුවක් නේ. මෙතන බිඳුවනේ. ආරෝපණයක් නැහැ. මෙයාගේ ඔක්සිකරණ අංකය බිඳුවයි.
මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා මැග්නීසියම් ධන දෙක කියොත් ධන දෙක වෙනවනේ නේ. එතකොට මෙයාගේ උඩ තියෙන ආරෝපණය ධන දෙකයි මෙයාගේ ඔක්සිකරණාංකය අපි ධන දෙකයි කියලා සලකනවා. පැහැදිලි? එතකොට මේ ඉහළින් තියෙන උදාසීන පරමාණු ගණන් කියන බිඳුවයි ධන ආයනය කියන මේ ධනාගය ඍණායන එක නම් ඍණාගය අපි ඔක්සිකරණාංකය කියලා හිතමු. මේක මෙලෙඩි සංකීර්ණ සංකල්පයක් ඈ. දැනට අපේ මට්ටමට මේක හරි ලේසි. එතකොට පුතේ ඔළුවට දාගන්න මෙන්න මෙහෙමයි ඕනම තැනක ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් ඔක්සිකරණ වැඩිවීමක් කර කිරීමක් වෙන්නේ යමක් කරොත් නේ වැඩි වෙන්නේ. යමක් කරොත් තමයි වැඩි වෙන්නේ. එතකොට ඔක්සිකරණ අංකය වැඩිවීම කියන්නේ ඔක්සිකරණය. කරණය කරොත් තමයි වැඩි වෙන්නේ. එතකොට ඔක්සිකරණ අංකය අඩු වෙනවා නම් ඔක්සිහරණය. ඔල්ලිදියා. ඒ ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් යම් කිසි දැනක ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් වෙලා තියෙනවා නම් ඒ මොකද්ද? ඔක්සිකරණය. ඔක්සිකරණ අංකය අඩු වෙලා තියෙනවා නම් ඔක්සිහරණය. මේකම තමයි අපි ඉගෙන ගත්තේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඒ කියන්නේ ඔක්සිකරණ අංකය වැඩි වෙනවා ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඒක ඔළුවට දාගන්න. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම, ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. වැඩිවීම හඳුනගන්නේ ඔක්සිකරණ අංකය අඩුවීම හඳුනගන්නේ. ඒ තැන්වලදී හරි පහසුයි මේක ඔක්සිකරණයද ඔක්සිහරණයද කියන එක ඔළුවට දාගත්තා. අපි කරපු සරල ක්‍රියාකාරකමට අදාළව අපිට ලැබුණ නිරීක්ෂණ දෙකක්. ඒ නිරීක්ෂණ දෙකට අදාළව අපි අර්ථ ප්‍රතික්‍රියා දෙකක් ගොඩනගා. ඒ අර්ථ ප්‍රතික්‍රියා දෙක එකක් ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ, අනිත් එක ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. දැන් අපි ඉගෙනගත්තු දැනුම මොකක්ද ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව, මොකක්ද ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව? මේ දැනුම පාවිච්චි කරලා මේ සමීකරණ දෙක ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව විදිහට වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාවයි ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාවයි එකතු කරලා අපිට පුළුවන් සමස්ත අයනික ප්‍රතික්‍රියාව ගොඩනගා ගන්න. දැන් අපි බලමු අපිට ලැබුණු අර්ථ ප්‍රතික්‍රියා දෙක. ඒ දෙක මම ඉස්සෙල්ලා ලියන්න. එකක් සිංක් ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා සිංක් ධන දෙක අයන ජලීය ද්‍රාවණයට එකතු වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා මේක පළමු සමීකරණේ. right? දෙවන සමීකරණය අපි ගත්තා H ධන අයන දෙකක් ජලීය එකකට එක බැගින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 gas තම වායු බවට පත් වෙනවා. මේක දෙවෙනි සමීකරණය. එතකොට අපේ ප්‍රතික්‍රියාවට අදාළව අපිට ලැබුණු නිරීක්ෂණ දෙකට අදාළ අර්ථ ප්‍රතික්‍රියා දෙක. එතකොට මේ අර්ථ ප්‍රතික්‍රියා දෙකෙන් එකක් ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව, අනිත් එක ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව. දැන් අපි බලමු මොකක්ද ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව, මොකක්ද ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව කියන්නේ. බලන්න මෙතන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඒ නිසා ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව. මෙතන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ නිසා ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඒ නිසා ඔක්සිකරණ අර්ථ ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ නිසා ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව. දැන් අනිත් විදිහ බලමු අපි කියමු. මෙතන ඔක්සිකරණාංකය 0. මෙතන ඔක්සිකරණාංකය ධන 2යි. බිඳුව ධන 2 ඔක්සිකරණාංකය වැඩි වෙලා. එහෙනම් මේක ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. පැහැදිලි? මෙතන ඔක්සිකරණාංකය ධන 1යි. උඩ දෙන්නට ධන 2ක්. මෙතන බිඳුවයි. ධන 1 බිඳුව වෙලා ඔක්සිකරණාංකය අඩු වෙලා. ඒ නිසා මේ තියෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව.
ක්‍රම දෙකටම පැහැදිලි ඔබ පහසු ක්‍රමයක් මතක තියාගන්න. එතකොට ඔක්සිකරණාංකය ධන 1 බිංදුව වෙනවා. ඔක්සිකරණාංකය අඩු වෙලා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන නිසා නැත්නම් ඔක්සිකරණාංකය වැඩි වෙන නිසා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව, ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නිසා නැත්නම් ඔක්සිකරණාංකය අඩු වෙන නිසා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. දැන් අපිට තුලිත අයනික සමීකරණය ලබා ගන්න පුළුවන් මේ ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා එකතු කරලා. හැබැයි ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා එකතු කරනකොට මේ දෙපස තියෙන ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. දැන් ඔබට පේනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන අපි යොදලා තියෙන්නේ ප්‍රතිඵල පැත්තේ. ඇයි ඍණ මේ පැත්තේ දාන්නේ මෙහාට දාන විදිහට ගිහින්. පැහැදිලි? ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක පැත්තේ තමයි ඉලෙක්ට්‍රෝන යොදන්නේ. එතකොට පළමු සමීකරණය සහ දෙවැනි සමීකරණය එකතු කරාම මේ ඉලෙක්ට්‍රෝන කැපිලා ගිහිල්ලා අපිට අයනික සමීකරණය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ සමීකරණ දෙක එකතු කරනකොට දෙපස ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන වෙනවා. එහෙම වුණොත් තමයි කැපිලා යන්නේ. එහෙම නැති වුණොත් අපිට එක් සමීකරණයක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනිත් සමීකරණයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වන පරිදි සමීකරණය සකස් කරගන්න වෙනවා. එවැනි අවස්ථාවක අපි බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා අසමාන වෙන වෙලාවේදී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන කරලා සමීකරණ එකතු කරන්න කියලා. දැන් මෙතනදී ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා දෙකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. ඒ නිසා අපිට පුළුවන් පළමු සමීකරණයයි දෙවැනි සමීකරණය එකතු කරන්න. පැහැදිලි? බලන්න. පළමු සමීකරණයේ වම්පස සිංක් ගාන අවස්ථාවේ තියෙනවා. එච්චරයි. ඊළඟට ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවේ වම්පස ප්‍රතික්‍රියක පැත්තේ තියෙනවා H ධන අයන දෙකක්. ධන දෙකයි ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට මේ පස තියෙන වම් පස තියෙන සම්පූර්ණ කොටස ලීලි ඉවරයි. ඊළඟට ඊතාලය ගැහුවා. ඊළඟට යන්න දකුණු පසට සිංක් ධන දෙක ජලීය ධන මේ පැත්තේ තියෙන H2 ගෑස් ධන දෙකයි ඒ පැත්තේ තියෙන කොහොමද ඉවරයි. තේරුණාද? දැන් අපිට පේනවා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකයි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකයි කැපිලා යනවා. දැන් අපිට ලියන්න පුළුවන් සිං ඝන අවස්ථාවේ පරමාණු ධන දෙකයි H ධන ජලීය ද්‍රාවණයේ මේ පැත්තට සිං ධන දෙක ජලීය ධන H2 ගෑස් විදියට. දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ තනුක සල්ෆියුරික් ද්‍රාවණය. එතකොට සල්ෆියුරික් විඝටනය වුණාම ප්‍රබල අම්ල H ධන අයන සහ සල්ෆේට් අයන හැදෙනවා කියලා අපි කිව්වා. නමුත් මේ ප්‍රතික්‍රියාවට සල්ෆේට් අයන SO4 ඍණ 2 සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතික්‍රියක තියෙන කොටත් ඵල හැදුනමත් සල්ෆේට් අයන හැම තියෙනවා. ඒ නිසා අපිට මේ සමීකරණයේ දෙපසටම සල්ෆේට් අයන දාලා ලියන්න පුළුවන්. එතකොට අපි බලමු සිංක් ඝන ධන 2H ධන ජලීය සල්ෆේට් SO4 ඍණ 2 ඒක එහා පැත්තට දාන මේ පැත්තේ තියෙනවා සිංක් ධන 2 ජලීය ධන H2 අපි සල්ෆේට් මෙතනට දාමු සල්ෆේට් එහා පැත්තට දැම්ම ධන H2 ගෑස් වෙනසකට මේ සමීකරණය මයි සල්ෆේට් දෙපසට එකතු කරා මොකද ප්‍රතික්‍රියාවට සම්බන්ධ වුණේ නැති නිසා. දැන් බලන්න මෙන්න මේ
සල්ෆේට් අයන සහ H ධන අයන එකට අරගෙන අපිට ලියන්න පුළුවන් H2SO4 ජලීය කියලා. මෙතන සිංක් ධන දෙක අයන සහ සල්ෆේට් අයන අරන් සිංක් සල්ෆේට් කියලා ලියන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් අපිට මේ සමීකරණය ලියන්න පුළුවන් සිංක් ධන සල්ෆියුරික් ජලීය සිංක් සල්ෆේට් ධන මෙතන ජලීය වෙන්න ඕනේ. මෙතන ගෑස්. ඔන්න අවසාන තුලිත සමීකරණය අපි ගොඩනගා ගන්න. පැහැදිලි? එතකොට ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ වෙනකොට අපි කරපු සරල ක්‍රියාකාරකමට අදාළව අපිට ලැබුණු නිරීක්ෂණ දෙකයි. ඒ නිරීක්ෂණ දෙකට අදාළව අපි හඳුනගත්තු අර්ධ ප්‍රතික්‍රියා දෙකයි. ඒ අර්ධ ප්‍රතික්‍රියා දෙක අපි වෙන් කරගත්තා ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියාව, ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියාව. ඒ ඔක්සිකරණ සහ ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා අපි තුලිත අයනික සමීකරණය ගොඩනගා ගන්නවා. පැහැදිලි? එතකොට මෙතනදී අපිට පැහැදිලි වෙනවා සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ඒ ඉලෙක්ට්‍රෝන රඳවනවා සිංක් තහඩුව මත. නමුත් මේ රඳවන ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයක් ඔස්සේ පිටතට ගන්න විදියක් නැහැ. එහෙම සැකස්මක් තිබුණේ නැහැ. ඒ නිසා මේ ඇටවුම ඔස්සේ අපිට ඉදිරියේදී හමු වෙන විද්‍යුත් රසායනික කෝෂ විශේෂයෙන්ම සරල කෝෂයක ක්‍රියාකාරීත්වය එහි සිදුවන අර්ධ ප්‍රතික්‍රියා ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියාව හඳුනගන්න පුළුවන්. හැබැයි මෙතන ඉලෙක්ට්‍රෝන එළියට ගැනීමක් කරන්න විදියක් නැහැ. පැහැදිලි? එතකොට මම විශ්වාස කරනවා මේ දක්වා මේ සරල ක්‍රියාකාරකම් ඔස්සේ ඔබට පැහැදිලි වෙන්නට ඇති මෙතන නිරීක්ෂණ සහ ඒ අදාළ රසායනික ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එතකොට අපි ඊළඟ කොටසේදී කතා කරනවා මේ එකතු වෙන ඉලෙක්ට්‍රෝන මේ ප්‍රතික්‍රියාව තුළින් ගොඩනැගෙන ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයක් ඔස්සේ පිටතට ලබා ගැනීමට සකස් කරන ලද ඇටම. අන්න එතනදී නිර්මාණය වෙනවා සරල කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. අන්නේ විද්‍යුත් රසායනික කෝෂයන්හි සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන් මොනවද කියලා අපි කතා කරමු. අන්නේ හැම තැනකම ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියාවක්, ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියාවක්, ඒ ඔක්සිකරණ ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියා එකතු කළා ගොඩනැගෙන තුලිත අයනික ප්‍රතික්‍රියාවක් හඳුනගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම පැහැදිලිව තේරුම් ගන්න මේ සරල කරුණු ටික ඔබ අවබෝධ කරගත යුතුයි. ඒ නිසා අපි ඊළඟ කොටසින් හම්බ වෙමු සරල ඇටෝම රසායනික කෝෂය.